වගේ බලපෑමක්ද මේ ඇහුනේ අපි ඉකොනොමික් එකයි අපි ඉකොනොමික් ගැන කතා කරා ඊට පස්සේ තියෙන එන්වයරන්මන්ටල් එක කතා කරා. අපි අර මුලින්ම කිව්වනේ සෝෂල් එකේ සෝෂල් ගයිඩ්ලයින්ස් අතර හතරක් තියෙනවා කියලා ලේබර් ප්‍රැක්ටිසස් ඇන්ඩ් ඩීසන්ට් වර්ක්. ඒක ඔයගොල්ලන්ට ඇහුණානේ. හියුමන් රයිට්ස් වල ඉඳන් එහෙනම් ඇහෙන්නේ නැත්තේ. හියුමන් රයිට්ස් කිව්වහම අපි එතනදී බලන්න ඕන ඕගනයිසේෂන් එකේ කියන්නේ හියුමන් රයිට්ස් කියන්නේ එතකොට ඉන්වෙස්ට්මන්ට් කොහොමද ඒ වගේම නන් ඩිස්ක්‍රිමිනේෂන් ඒ කියන්නේ අර මිනිසුන්ට විෂම විදිහට සලකන්නේ නැහැ හැමෝගෙම හියුමන් රයිට්ස් එක විදිහට සුරකිනවා ඒ වගේ freedom of association and collective bargaining ඒ වගේම child labour ඕගනයිසේෂන් එකෙන් හදිසියෙවත් child labour use කරොත් එතන අර හියුමන් රයිට් කඩ වෙලා. එතකොට ඒකෙන් මොන වගේ බලපෑමක්ද වෙන්නේ. එතකොට ඒවත් අනිවාර්යෙන් ඩිස්ක්ලෝස් කරන්න ඕන. ඒ කියන්නේ සාමාන්‍ය ඕගනයිසේෂන් එකක් හරියට ගත්තොත් ඒගොල්ලන්ගේ පොසිටිව් දේවල් විතරක් නෙමෙයි නෙගටිව් දේවලුත් ඒ කියන්නේ අර බෑඩ් ඉම්පැක්ට් එකක් තිබ්බොත් ඒවත් හරිනම් ඩිස්ක්ලෝස් කරන්න ඕන. එත්නික් රයිට්ස් ඇසෙස්මන්ට් ඒ දේවල් තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ සොසයිටි එක. සොසයිටි එකට ගත්තාම ඒ කියන්නේ ඕගනයිසේෂන් එකෙන් සොසයිටි එකට වෙච්ච ඉම්පැක්ට් එක ඩිස්ක්ලෝස් කරන්න ඕන. ලෝකල් කමියුනිටි එකට ඒ වගේම ඇන්ටි කරප්ෂන් ඒ කියන්නේ දූෂණ විරෝධී මොන හරි දේවල් ඒ වගේම පබ්ලික් පොලිසිස් ඒ වගේම ඇන්ටි කම්පිටිටිව් බිහේවියර්. ඒ කියන්නේ දැන් ඕගනයිසේෂන් එකක් කොහොමද යාළගේ ඉන්න කම්පිටිටර් කෙනෙක් එක්ක වැඩ කරන්නේ කියලා. දැන් ඔයා ඕගනයිසේෂන් එකක් නම් ඔයාගේ ඉන්න කම්පිටිටර් කෙනෙක්ට විරුද්ධව ඔයා මොකක් හරි දෙයක් කරනවා. නැත්නම් එයාලගේ ඕගනයිසේෂන් එකේ නමට ඔයා මොකක් හරි ඩැමේජ් එකක් කරනවා. ඒතර ඒව හරියන්නේ නැහැ. ඒතකොට එතනදී ඔයාලට සමහරලාට මොකක් හරි දඩයක් ගෙවන්න වෙන්න පුළුවන්. අර ඒ වගේ එතකොට ඒව ඩිස්ක්ලෝස් කරන්න ඕන කියලා තමයි කියන්නේ. අන්තිම එක ප්‍රොඩක්ට් රෙස්පොන්සිබිලිටි. ප්‍රොඩක්ට් රෙස්පොන්සිබිලිටි කිව්වහම ඒ කියන්නේ එතනදී ඩිස්ක්ලෝස් කරන්න ඕන ඔයා කොහොමද කස්ටමර් හෙල්ත් ඇන්ඩ් සේෆ්ටි ඒ වගේම ප්‍රොඩක්ට් and service labeling, customer privacy, compliance ඒ දේවල් ටික තමයි product responsibility යටතේ එන්නේ. එතකොට ඒකේ standard කියන්නේ අර reporting dimension නෙමෙයි reporting principles and standard disclosures යටතේ තිබ්බ standard disclosures ටික තමයි අපි දැන් කතා කරේ. අපකෝ generally standard disclosures තියෙනවා ඒ වගේම තමයි මේ specific ඒවා තියෙනවා කියලා. ඒතර ඉතින් මෙන්න මෙතන තියෙනවා standard disclosures යටතේ general standard disclosures and specific ඒවා. ඒතර අපි මුලින් කිව්වා general ඒවා කියන්නේ මොනවද කියලා කිව්වා. general ඒවා යටතේ තියෙන දේවල් ටික කිව්වා. general standard disclosures වල කියන්නේ disclosures වල mainly තියෙනවා 3 categories. ඒ තමයි social, economic and environmental. ඒතර අපි economic කතා කරා environmental කතා කරා social එක යටතේ තියෙනකො තව වෙනම හතරක්. social එකේ තමයි නිකන් අර වෙනම parts හතරක් තිබ්බේ labor practices and decent work, human rights, ඊට පස්සේ society එක, ඊට පස්සේ product responsibility ඒ ටික කතා කරා. එතකොට එතෙන්ට එනකම් මොකක් හරි තේරුම් නැති තැනක් තියෙනවද? ඒ කතා කරේ standard disclosures දිහා විතරයි තාම බැලුවේ. අපි තාම බැලුවේ නැහැ reporting ඒ කියන්නේ principles දිහා. principles අපි කරන කොටස් දෙකක් තියෙනවා කියලා. සමහර principles වලින් define කරනවා report එකේ quality එක, ඒ වගේම අනිත් ඒවායින් report එකේ content එක. ඒව තාම බැලුවේ නැහැ. මෙතෙන්ට එනකම් තියද ප්‍රශ්නයක්? කවුරු හරි කෙනෙක් කියන්න බලන්න. තමයි යන්නද ඊළඟට. හරි එහෙනම් කරමු ඊළඟ එක. දැන් ඔන්න මෙතන ඉඳන් අපි හරි හරි. මෙතන ඉඳන් අපි බලන්නේ report ඒ කියන්නේ report principles දිහා. දැන් අපි standard ටික කතා කරා, standard disclosures කතා කරා, general and specific standard disclosures. දැන් මෙතන ඉඳන් අපි කතා කරන්නේ report principles දිහා. principles අතල තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ඉස්සෙල්ලාම කිව්වා වගේ report එකක් හදද්දී අනිවාර්යයෙන් මෙන්න මේ මුලින්ම කියනවා. එතකොට පළවෙනි එක තමයි stakeholder inclusiveness කියන එක.
එතකොට එතනදි කියන්න ඕන අපි එතකොට ප්‍රින්සිපල්ස් වලදී කියන්න ඕන. ඒ කියන්නේ මෙහෙම report එකක් හදද්දි stakeholders ලගේ inclusiveness නැත්නම් all information regarding all stakeholders අපිට නිකන් කියන්නේ අපි දැන් report එක හදලා government එකයි society එකයි විතර satisfy කරාට වැඩක් නැහැ නේ. අනිවාර්යයෙන්ම අපි stakeholders ලා satisfy කරන්න ඕන. එතකොට all should identify its all stakeholders and explain how it has respond to their reasonable expectation and interest. ඒ කියන්නේ ඔයාගේ report එකේදී කියනවා ඔයාගේ report principle යටතේ මේ කියන්නේ principles for defining report content හරිද? ඒ කියන්නේ අපි කියන්නේ principles වලත් කොටස් දෙකක් තියෙනවා කියලා. principles වල මම කිව්වා principles තියෙනවා report content එකට ඒ වගේම report quality එකට. ඒතර report content එකේදී තියෙන්නේ මේ report එකේ ඇතුළත් වෙන්න ඕන වෙන දේවල්. මෙන්න මේ දේවල්. ඒ කියන්නේ මේකේ content එක ඇතුලේ තියෙන්න ඕන මේ ටික කියලා කියනවා. පළවෙනි එක එතකොට stakeholder inclusiveness. ඒ කියන්නේ අර stakeholder කෙනෙක් අපෙන් expect කරන දේ එයාලගේ interest එක ඒවට අනිවාර්යෙන් අපි respond කරලා තියෙන්න ඕනේ. respond කරපු විදිහ මේ report එක ඇතුලේ තියෙන්න ඕනේ. ඒක තමයි පළවෙනි දේ stakeholder inclusiveness කියන එක. ඒ වගේම sustainability context. ඒ කියන්නේ අපි the report should present the organization's performance in the wider context of sustainability. ඒක තමයි දෙවෙනි එක. එතකොට කියන්නේ අපි කොහොමද sustainability context එකක් යටතේ ඒ දේ කරේ කියලා. The report should present the organization performance. එතන organization performance වෙච්ච විදිහ කියන්න ඕන sustainability context නැත්නම් ඒ විදිහට උන විදිය කියන්න ඕන. එතකොට ඊළඟ එක තමයි materiality. එතනදි කියන්නේ the report should cover aspects that. එතකොට කියන්න ඕන report එකෙන් අපි cover කරන්න ඕන පැති කීපයක් තියෙනවා. ඒ තමයි report එකෙන් අපි reflect කරන්න ඕන නැත්නම් පෙන්වලා දෙන්න ඕන organisation එකේ significant economic, environmental and social impact. අර ඉස්සෙල්ලා කිව්ව ටික. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම report එකෙන් පෙන්වලා දෙන්න ඕන organisation එකෙන් මොන වගේ economy එකට මොන වගේ බලපෑමක්ද, environment එකට මොන වගේ බලපෑමක්ද දුන්නේ සහ social impact එක. ඒ කියන්නේ මේ අවුරුද්දේදී මේ organisation එක නිසා environment එකට එක්ක ලොකු හානියක් වෙන්න පුළුවන්. නැත්නම් ලොකු කියන්නේ හොඳ වාසියක්. ඒ කියන්නේ environment එක වෙනුවෙන් ගොඩක් වැඩ කරපු organisation එකක් මේක. නැත්නම් social impact එකක්. ඒ කියන්නේ ආදිසි ව්‍යසනයක් මොකක් හරි වුණ වෙලාවක මේ organisation එක මිනිස්සු වෙනුවෙන් ගොඩක් වැඩ කරලා තියෙනවා. එතකොට ලොකු social impact එකක් මේකෙන් වෙලා තියෙනවා. එහෙම වුණා නම් අනිවාර්යයෙන්ම ඒ aspect එකේ පෙන්වලා තියෙන්න ඕන report එකේ. ඒ වගේම තමයි sustainability influence for the assessment and decision of stakeholders. ඒ කියන්නේ අර මේ දේ දිහා බලලා මේ report එක දිහා බලලා decision maker කෙනෙකුට නැත්නම් stakeholder කෙනෙකුට එයාගේ assessment එක එයාගේ තක්සේරුව ඒ දේ කරන්න influence එකක් තියෙන්න ඕන කියලා තියෙන්නේ. ඒ materiality ඊට පස්සේ තියෙනවා completeness කියන්නේ අර materiality වගේ තමයි. ඒ කියන්නේ අර report එකෙන් ඒ කියන්නේ report එකක් ඇතුළේ දැන් අර තියෙන්න ඕන දේවල් ටික තියෙනවා include වෙන්න ඕන දේවල් ටික. ඒ report should include coverage of material aspects and their boundaries sufficient to reflect significant economic, environmental and social impacts and to enable stakeholders. අර කතාවම තමයි මේ මෙතන අර මොකද කිව්වේ materiality එකේ තිබ්බ දේවල් ටිකම තමයි මෙතන තියෙන්නේ. report එක complete report එකක් වෙන්න ඕන. අර report එකකින් සාමාන්‍යයෙන් ආවරණය කරන්න ඕන ඒ areas තියෙනවා economic, environmental, social impacts ඒ හැම දෙයක්ම මේ report එක ඇතුලේ තියෙන්න ඕන. report එක ඇතුලේ content වෙන්න ඕන. ඒක දිහා බලලා stakeholder කෙනෙකුට එයාගේ අර assessment එකට යන්න පුළුවන් වෙන්න ඕන. ඒ තමයි report content එක ගැන තියෙන principles. එතන principles 4යි තියෙන වැඩිය නෑ. stakeholder inclusiveness ඒ කියන්නේ stakeholders ලා ගැන තියෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ sustainability context කියන එක, materiality and completeness. ඔය හතර තමයි තියෙන්න ඕනේ. materiality, completeness ඊට පස්සේ අර මොකක්ද stakeholder inclusiveness and sustainability context. ඔය හතර තමයි report content එක සම්බන්ධ වෙන principles. ඒතර අපිට දැන් තියෙන්නේ principles for defining report quality. එතකොට කියන්නේ දැන් අර GRI එකෙන් කියලා දෙනවා report එකේ quality එක මේ විදිහට එන්න ඕන කියලා. යාළුවා report එකේ quality එක එන්න ඕන විදිය ගැනත් ඒගොල්ලෝ principles කියලා තියෙනවා. නැත්නම් guidelines දීලා තියෙනවා. යාළුවා එතකොට කියනවා report එකක් quality ඕනේ වගේම report එක comparability compare කරන්න පුළුවන් වෙනවා. වගේම accuracy, timeliness, clarity අන්න ඒ දේවල් ටික තමයි report quality එක ගැන යාළුවා දීපු guidelines නැත්නම් principles. පළවෙනි එක balance. එතකොට කියනවා දැන් report එකක් ගත්තාම මේ report එකෙන් reflect කරන්න ඕන positive and negative aspect of the organization performance to enable a recent assessment of overall performance. ඒ කියන්නේ හොඳ report එකක් නම් කියන්නේ quality එකක් තියෙන report එකක් නම් ඒ report එක balance වෙන්න ඕන. ඒ කියන්නේ දැන්
දැන් ගොඩක් ඕගනයිසේෂන්ස් කරන්නේ ඒගොල්ලන්ගේ රිපෝට් එක හදද්දී ඒගොල්ලන්ගේ හොඳ පැත්ත විතරයි. ඒගොල්ලන්ගෙන් සමාජයට හරි කොහෙට හරි වෙච්ච යහපත් දේ විතරයි. නැත්නම් ඒගොල්ලන්ගේ ප්‍රොෆිට් එක විතරක් පෙන්වන්න බෑ. එහෙම බෑ. රිපෝට් එකක් නම් හරියට රිපෝට් එකක් හදනවා නම් බැලන්ස් වෙන්න ඕනේ. ඒ කියන්නේ පොසිටිව් වගේම නෙගටිව් දෙයක්. දැන් ඕගනයිසේෂන් එකෙන් අපි හිතමු පරිසරයට මොකක් හරි කුණු දාලා හරි මොකක් හරි වෙලා ඒගොල්ලන්ට ලොකු දඩයක් ගෙවන්න උනා කියලා. එතකොට ඒකත් පෙන්වන්න ඕන. ඒ වගේ රිපෝට් එකේ බැලන්ස් එකක් තියෙන්න ඕන. කියන්නේ ඒ බැලන්ස් එකක් තිබ්බොතින් අර ඕවරෝල් පර්ෆෝමන්ස් එතනදී රිපෝට් එක දිහා බලලා අපිට හොයාගන්න පුළුවන්. මේ ඕගනයිසේෂන් එක හොඳ දේවලුත් කරලා තියෙනවා, නරක දේවලුත් කරලා තියෙනවා කියලා අපිට හොඳ මේ කියන්නේ අර ඕවරෝල් පර්ෆෝමන්ස් කොහොමද කියලා අපිට බලන්න පුළුවන්. අනිත් එක තමයි කම්පැරබිලිටි. එතනදී වෙන්න ඕන ඕගනයිසේෂන් එක රිපෝට් එක හදද්දි කන්සිස්ටන්ට් මැනර් එකක්. ඒ කියන්නේ අර එක විදිහට තියෙන්න ඕන. එක විදිහට තියෙන්න ඕන. The organization should select comply and report information consistently. එතකොට එතකොට අපි information present කරන විදිහදී ඒ කියන්නේ අර consistent ගතියක් නැත්නම් එක විදිහට තියෙන්න ඕන. මොකද report එකක් වුණාම අපිට ඒක compare කරලා බලන්න පුළුවන් වෙනවා. දැන් ඔයාගේ organisation එක නම් ඔයාට පුළුවන් වෙන්න ඕන මේ අවුරුදු report එකයි ගිය අවුරුදු report එකයි compare කරලා මොන හරි දෙයක් බලන්න. analyze කරලා බලන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් වෙන්න ඕන වෙන කම්පැනි එකක රිපෝට් එකක් එක්ක support analysis relative to other organization කියන්නේ වෙන කම්පැනි එකක රිපෝට් එකක් එක්ක ඔයාගේ කම්පැනි එකේ රිපෝට් එක පොඩ්ඩක් කම්පෙයාර් කරලා බලන්න පුළුවන් වෙනවා. අර ක්වොලිටි එකක් තියෙන රිපෝට් එකක් නම් එහෙම කම්පෙයාර් කරලා බලන්න පුළුවන් වෙන්න ඕන. කියන්නේ ක්වොලිටි එකක් නැත්තම් දැන් ඔයා ගිය අවුරුද්දේ ඔයාගේ රිපෝට් එකයි මේ අවුරුද්දේ රිපෝට් එකයි ඔයාලට කම්පෙයාර් කරන්න බැරි නම් වැඩක් නැහැ. ඒකෙන්ම රිපෝට් කරන ඉන්ෆෝමේෂන් අනිවාර්යයෙන්ම sufficient accurate. ඒ කියන්නේ නිවැරදි තොරතුරු වෙන්න ඕන. නැත්තම් වැරදි තොරතුරු ඉදිරිපත් කරන්න බෑ. ඒ නිවැරදි තොරතුරු වලින් තමයි ස්ටේක් හෝල්ඩර්ස්ලා ඒගොල්ලන්ගේ ඇසෙස්මන්ට් එකට යන්නේ. ඒතර accuracy කියන්නේ ඒක. ඊට පස්සේ timeline කියන එකෙන් වෙන්නේ ඔයා ඉදිරිපත් කරන ඉන්ෆෝමේෂන් ඒ කියන්නේ හරි timeline එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අර දැන් ගොඩාක් පරණ ඉන්ෆෝමේෂන් ඉදිරිපත් කළා වැඩක් නැහැනේ. present and current information. ඒ කියන්නේ ඒ report කරන period එකට අදාළ හරි තොරතුරු වේගෙ වැඩි වගේද? ඒ ටික ලේසි ලේසි වගේ මම පොඩ්ඩක් ඉක්මනට කරා. accuracy කියන එක හරියනේ. accuracy කියන එක හරියනේ. accuracy කියන්නේ report එකෙන් නිවැරදි තොරතුරු ඉදිරිපත් කරන්න ඕන. timeline එකේදී වෙන්නේ ඒ කියන්නේ time එකට the organization should report on a regular schedule so that information is available in time for stakeholders to make informed decisions. කියන්නේ present and current information timeline එකට ගැලපෙන විදිහට ඉදිරිපත් කරන්න ඕන. මෙතන කියන්නේ නිවැරදි තොරතුරු මෙතනදී කියන්නේ කාල සීමාවට ගැලපෙන විදිහට ඉදිරිපත් කරන්න ඕන. ඒ වගේම clarity එකේදී කියන්නේ the organization should make information available in a manner that is understandable and accessible to stakeholder. ඒ කියන්නේ මේ report එක කියවලා stakeholder ට පුළුවන් වෙන්න ඕන මේ report එක තේරුම් ගන්න. ඒ වගේම එයාට ඒ information වලට reach වෙන්න ළඟා වෙන්න පුළුවන් වෙන්න ඕන. ඒක තමයි clarity කියලා කියන්නේ. එතකොට ඒ කිව්වේ principles for defining report quality. report quality එක බලද්දී අපි බලනවා report එකේ තියෙන මෙන්න මේ දේවල් ටික. ඒ කියන්නේ පළවෙනි එක අපි බලනවා මේක හොඳ balance report එකක්. එතකොට අපි බලනවා report එක කොහොමද ඉදිරිපත් කරලා තියෙන්නේ present කරපු විදිහනේ consistent manner එකකින් තියෙන්න ඕනකෝ. එතකොට ඔයාලට පුළුවන් ඔයාගේ report එක ඔයාගේ ගිය අවුරුදු report එක එක්ක ඒ වගේම ඕනනම් ඔයාගේ වෙන යාළුවෙක් කවුරු හරි කම්පැනි එකක report එකක් එක්ක කමන සහ time එකට ගැලපෙන විදිහට එහෙම available in time for stakeholders කියන එක. ඒ වගේම clarity කිව්වහම accessible to stakeholders using this report. මේ report එකේ තියෙන තොරතුරු වලට ඔයාලට access වෙන්න පුළුවන් වෙන්න ඕන. එතකොට ඒව තමයි report quality එක ගැන තියෙන්නේ. දැන් report content එකේ තිබ්බේ 4යි. report content එකට ආපහු ඕනම් පොඩ්ඩක් ගියොත් report content එකේ තියෙනවානේ stakeholder inclusiveness. ඒ කියන්නේ අනිවාර්යෙන් report එකක ඇතුළත් වෙන්න ඕන දේවල් කියලා ඒගොල්ලෝ කියන දේවල්. stakeholder inclusiveness, ඒ වගේම sustainability context, materiality and completeness තමයි තියෙන්නේ. ඒතර report quality එක ගත්තාම යාලා කියනවා balance එක, ඒ වගේම comparability, accuracy, timeliness, clarity. මෙන්න මේ දේවල් ටික report quality එකේදී යාලා කියනවා මෙන්න මේ විදිහට තමයි හදන්න ඕනේ කියලා. එතකොට ඔයගොල්ලන්ට අවුලක් තියනවද මොකක් හරි report quality එකේ හරි report content එකේ හරි කිව්ව දේවල් ගැන? ඒ දෙකෙන් විතරක් වගේ. සත්‍යද report quality and report content. මෙන්න මෙතන ඉඳලා. Principles for defining report content. ඊට පස්සේ අපි කතා කරා report quality එක ගැන. එතකොට තියද
කාට හරිම තියද අරක මම පොඩක් වේගෙන් වගේ ගියා වගේ නම් ආපහු කියන්න ඕනද? වේගෙන් වගේ ගියා නම් පොඩ්ඩක්ම. නෑනේ. නම් ඉතුරු ටිකට යන්නේ නෑනේ. හරි. ඊට පස්සේ තියෙන්නේ 10 principles of United Nations Global Compact. අපි කියන sustainability development කියන concept එක හඳුන්වලා දුන්නේ United Nation එකෙන් කියලා කිව්වා. එතකොට ඒගොල්ලෝ කියලා තියෙන principles ටිකක් තමයි මෙතන නම් තියෙන්නේ. ඒක ඉතින් කියව ගන්න තමයි තියෙන්නේ. Ten Principles of United Nations Global Compact අර ඉස්සෙල්ක වගේ United Nation එකෙන් තමයි ඉන්ට්‍රොඩියුස් කරලා දීලා තියෙන්නේ මේ කියන sustainability development කියන concept එක. එතකොට ඒගොල්ලෝ කියලා තියෙනවා principles ටිකක් මේ area එකට මෙන්න මේ වගේ principle එකක් තමයි තියෙන්න ඕනේ එහෙම කියලා human rights ගැන principle දෙකක් තියෙනවා. ඉතින් ඒක නිකන් කියව ගන්න anti corruption කියන්නේ දූෂණ විරෝධී කියන එක. Business should work against corruption in all its forms including ඔව් ඒකේ තියෙන හැම දෙයක්. එතකොට එකක් විතරක් වගේ කිව්වොත් දැන් පළවෙනි ඒරියා එකේ දැන් මේ කියන යුනයිටඩ් නේෂන් එකෙන් කියනවා හියුමන් රයිට්ස් සම්බන්ධයෙන් ප්‍රින්සිපල් එකෙන් කියනවා බිස්නස් එකක් වුණාම ඒගොල්ලෝ ඒ කියන්නේ අර හියුමන් රයිට්ස් වලට සපෝට් කරන්න ඕන ඒ කියන්නේ හියුමන් රයිට්ස් ඒවා ප්‍රොටෙක්ට් කරන්න ඕන රෙස්පෙක්ට් කරන්න ඕන එහෙම දෙයක්. ඒතර දෙවෙනි එකෙන් කියනවා make sure that business are not conflicting human rights abuses. ඒ කියන්නේ අර human rights abuses එක ඔයගේ ඕගනයිසේෂන් එක කම්ප්ලීට් එකක් නේද? අර ප්‍රශ්නයක් එහෙම තියෙන්න බෑ. ඒ වගේ ප්‍රින්සිපල්ස් තියෙනවා. එතකොට ලේබර්ස්ලා ගැනත් තියෙනවා ඒ වගේ එක එක ප්‍රින්සිපල්ස් කරේ නැහැ. ඊට පස්සේ UN Sustainable Development Goals. ඒ කියන්නේ 2030 වෙද්දී UN එකෙන් කියලා තියෙනවා මෙහෙම sustainable goals මෙන්න මේ වගේ 17ක් තියෙනවා කියලා 2030 වෙද්දී achieve කරගන්න ඕනේ ඒවා. එතකොට ඒ 17 විතර පෙන්නලා තියෙනවා. අර මේ slides වලින් තියෙන්නේ ඒ 17ම තමයි. එතකොට අර කියනවා 2030 වෙද්දී no poverty ඒ වගේම zero hunger කියන්නේ බඩගින්නේ පෙළ කට්ටිය නැහැ. ඒ වගේම හොඳ quality education එකක් තියෙනවා. හැමෝටම good health and well being, gender equality, clean water and sanitation මේ කියන UN එකෙන් කියපු goals UN එකේ තියෙන sustainable development goals 17ක් තියෙනවා. ඒ 17 තමයි එතකොට මේ තියෙන්නේ clean water and sanitation, affordable and clean energy, decent work and economic growth, industry innovation and infrastructure හැමෝටම තියෙන්න ඕනලු එහෙම එහෙම ඒගාලගේ goals ටිකක් තමයි මෙතන තියෙන්නේ. 17ම තියෙනවා slides වල. ඒකට එක තමයි තියෙන්නේ මෙතන ඒ ටිකේ. ඊපස්සේ assignment එක assignment එක වෙලන්නේ. ඊට පස්සේ introduction to intellectual capital මෙතන මේ intellectual capital කියලා කියන්නේ intangible assets කතාව investment in intangible assets එතකොට අපි gaining attention on both corporate කියනවා සාමාන්‍යයෙන් ඉස්සර එහෙම ලොකුවට intangible assets නැත්නම් intellectual capital දිහා focus කරලා නැහැ. ගොඩක් වෙලාවට organization focus කරලා තියෙන tangible assets ඒ කියන්නේ building ඉඩම් ඒ වගේ එහෙම දේවල්. හැබැයි දැන් මේ වෙද්දී ඒගොල්ලෝ ගොඩක් intellectual assets ඒවට invest කරනවලු කීර්තිනාම. ඒවා මේවට invest කරනවා කියලා තියෙනවා. මොකද ඒ කියන්නේ අර අපි එතකොට මෙතන කියන්නේ corporate level and national level ඒ කියන්නේ organization පැත්තෙන් ඒතර global වෙන්නත් පුළුවන් කොහොම වුණත් එහෙම ඒක දිහා බලනවලු දැන් ගොඩක් intangible assets දිහා focus කරනවා invest කරනවා කියලා කියන්නේ. මොකද ඒකෙන් high productivity එකක් ගන්න පුළුවන් it shows missing value කියලාත් එකක් තියෙනවා when IBM purchased Lotus book value was
ස්පේස් 21 මිලියන්. ඒ කියන්නේ ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් මොකක් හරි කරපු කතාවක් තියෙනවා මම දන්නේ නැහැ ඒක නම්. ඉන්ටෙලෙක්චුවල් කැපිටල් කියන්නේ මොකක්ද කියලා මෙතන තියෙනවා. ඉන්ටෙලෙක්චුවල් කැපිටල් එකේ ඩෙෆිනිෂන් එක තියෙනවා. ඉන්ටෙලෙක්චුවල් කැපිටල් as the intellectual knowledge, information, intellectual property, experience that can be used to put to create value. wealth. ඒ කියන්නේ අපිට ඉන්ටෙලෙක්චුවල් කැපිටල් එකක් නැත්නම් මේකේ ඉන්ටැන්ජිබල් ඇසෙට් එකක් යූස් කරලා වෙල්ත් එකක් අනිවාර්යෙන් ක්‍රියේට් කරන්න පුළුවන්. ඒතර ඉන්ටෙලෙක්චුවල් කැපිටල් එකක් කියන්නේ මොකක් හරි ඉන්ටෙලෙක්චුවල් නොලෙජ් එකක් කෙනෙකුගේ තියෙන දැනුම, ඒ වගේම තොරතුරු, ඒ වගේම ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටිස්, ඒ වගේම කෙනෙකුගේ තියෙන එක්ස්පීරියන්ස්, ඒ කියන්නේ අත්දැකීම මේ දේවල් යූස් කරලා අපිට වෙල්ත් එකක් ක්‍රියේට් කරන්න පුළුවන් නම් capital as the set of intangible values that promote the organization capability for generating profit now and in future. ඒ කියන්නේ intangible values, intangible assets ගැනම තමයි තියෙන්නේ. එතකොට intellectual capital value එක සමානයි කියලා තියෙන intellectual capital value එක අපිට හොයාගන්න පුළුවන්ලු market value එකෙන් net assets ටික අඩු කරා නම්. ඒ වගේම තමයි intellectual capital එක ඇවිල්ලා major corporate asset එකක්. අද වෙද්දි knowledge කියන මේක වුණොත් ඒක ලොකු asset එකක් කියලා කියනවා. ඊට පස්සේ මේ ස්ලයිඩ් එකෙන් පෙන්නලා තියෙනවා දැන් මේ අවුරුදු ගත්තොතින් අපි 1975 දී අපි ගත්තොත් ගොඩාක් ඉන්වෙස්ට් කරලා තියෙන අපිට පේනවා intangible assets වලට. intangible assets වලට නෙවෙයි tangible assets වලට 83%ක්ම ඉන්වෙස්ට් කරලා තියෙන tangible assets වලට 17%ක් වගේ පොඩි ප්‍රමාණයක් තමයි intangible assets වලට ඉන්වෙස්ට් කරලා තියෙන්නේ. හැබැයි දැන් යද්දි මොකද්ද වෙලා තියෙන්නේ අපිට පේනවා මේ පාට මෙල තියෙන intangible assets වලට ඉන්වෙස්ට් කරන ප්‍රමාණය එන්න වැඩි වෙලා තියෙනවා. අද වෙද්දී 80ක් විතර ඉන්වෙස්ට් කරලා තියෙන්නේ intangible assets වලට. ඒකයි කියන්නේ දැන් tangible assets වලටත් වඩා එතකොට intangible assets වල productivity එක වැඩි. ඒ නිසා ඒකට අර ඉන්වෙස්ට් කරන ප්‍රමාණය වැඩි වෙලා තියෙන කියලා කියන්නේ. කියන්නේ IC consist of individual values of ඒ කියන්නේ ඔය කියන intellectual capital වල තියෙන individual values ටිකක් වගේ කියලා තියෙන කියන්නේ තනියෙන් අපි ගත්තොත් IT වගේ නිකන් human capital indicators, organization capital indicators, customer and relational capital indicators නිකන් අර ඒවා මන්නේ නිර්ණායක වගේ ටිකක්. human capital indicators අපිට දීලා තියෙනවා එතකොට reputation of company employees with headhunters, years of experience in profession අපිට ඒ කියන්නේ අපේ කොච්චර හොඳ ප්‍රොෆෙෂන් කියන්නේ කොච්චර හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවද කොච්චර අවුරුදු ගානක ඒ වගේ දේවල් employee satisfaction proportion of employee making new idea කොච්චර දුරකට employeesලා අපේ ideas create කරනවද ඒ වගේ අපේ තියෙන human capital එක අපිට කොච්චර තියෙනවද කියලා අපිට තියෙන නිර්ණායක වගේ ඕගනයිසේෂන් එකේ තියෙන කැපිටල් ගත්තාම number of patent නේ ඕගනයිසේෂන් එකට කොච්චර patent තියෙනවද ඒ වගේම income per research and development expense contribution to the database ඔය වගේ ඕගනයිසේෂන් එකේ කැපිටල් එක කොච්චරද කියලා බලන්න පුළුවන් ඉන්ඩිකේටර්ස් නිර්ණායක වගේ දෙනවා. ඒ වගේම customer and relational capital indicators ගොහම ඒ කියන්නේ customers වලට සම්බන්ධ ඒ කැපිටල් එක වගේ තමයි එතන කියලා තියෙන්නේ. අපිට customer කෙනෙක් කොච්චර හොඳට achieve කරගන්න පුළුවන්ද කියන එක. growth of business value කොච්චර අපේ business වැඩි වෙලා තියෙනවද? එතකොට අපිට කියන්න පුළුවන් customers අපි මෙච්චර ඒ කියන්නේ අර දිනාගෙන තියෙනවා. ඒ වගේම proportion of sales by repeat customers. repeat customers ලා කොච්චර අපෙන් අරගෙන තියෙනවද ඒ වගේ බ්‍රෑන්ඩ් සැටිස්ෆැක්ෂන් කස්ටමර් සැටිස්ෆැක්ෂන් මේ ඔක්කොම නිකන් අර නිර්ණායක වගේ ඒ කියන්නේ අපිට පුළුවන් මේ දේවල් යූස් කරලා කස්ටමර් ඇන්ඩ් රිලේෂන් කැපිටල් මනින්න ඒ වගේ ඊට පස්සේ රිස්ක් මැනේජ්මන්ට් කියන එක රිස්ක් මැනේජ්මන්ට් කියන එකේ කොටස් තුනක් වගේ තියෙනවා අපි මුලින්ම රිස්ක් එක අයිඩෙන්ටිෆයි කරගෙන ඉන්න ඕනේ රිස්ක් අයිඩෙන්ටිෆිකේෂන් ඊට පස්සේ අපි ඒක රිස්ක් එක ඇසෙස්මන්ට් එක නැත්නම් අපි නිකන් අරාගය කරනවා තක්සේරු කරනවා වගේ එකක් ඊට පස්සේ තමයි අපි රිස්ක් එක මැනේජ් කරන්නේ දැන් රිස්ක් අයිඩෙන්ටිෆයි කිව්වහම අපි බලන්න ඕන ස්පෙસિෆික් සෝස් ඔෆ් රිස්ක් ඇන්ඩ් ඔපචුනිටිස් අපි බලන්න ඕන මේ රිස්ක් එක නැත්නම් මේකේ ඔපචුනිටි එක අපිට එන්නේ කොහොමදනේ එක්කෝ මේ රිස්ක් එක ඇවිල්ලා ඉන්ටර්නල් වෙන්න පුළුවන් ඒ කියන්නේ ඕගනයිසේෂන් එක ඇතුළෙන්ම හටගන්න රිස්ක් එකක් නැත්නම් මොකක් හරි ඔපචුනිටි එකක් වෙන්න පුළුවන් නැත්නම් රිස්ක් එක එක්ස්ටර්නල් නේ පිටින් එන රිස්ක් එකක් වෙන්න පුළුවන් නැත්නම් සමහර රිස්ක් තියෙනවා නිකන් මික්ස් එකක් වගේ ඉන්ටර්නල් එක්ස්ටර්නල් මික්ස් එකක් වගේ ඊට පස්සේ අපි රිස්ක් එක ඇසෙස්මන්ට් කරද්දී නිකන් මේ රිස්ක් එක නිකන් අපි අගය කරනවා අපි එතකොට බලනවා ඕගනයිසේෂන් ඇසෙස්මන්ට් ඔෆ් පොසිබල් රිස්ක් ඔ ඔපචුනිටිස් ඕගනයිසේෂන් එක ඇසෙස් කරලා බලනවා අගය කරලා තක්සේරු කරලා බලනවා රිස්ක් එක ගැන ඊට පස්සේ රිස්ක් මැනේජ්මන්ට් කිව්වහම බලන්න ඕන මේක රිස්ක් එකක් නම් අපි මේ රිස්ක් එක මිටිගේට් කරන්න නැත්නම් රිස්ක් එක මැනේජ් කරන්න මොකක් හරි ස්ට්‍රැටජිස් අපි ෆෝමියුලේට් කරන්න ඕන මෙතන formulating strategies and steps taken to mitigate or manage key risk. අපි මේ risk එක manage කරන්න නැත්නම් mitigate කරන්න මොකක් හරි strategies formulate කරන්න ඕනේ. ඒ කියන්නේ strategies හදන්න ඕනේ. එහෙම නැත්නම් මේක opportunity එකක් වගේ නම් මේ risk එක opportunity එකක් වගේ වුණොත් අපි බලන්න ඕන කොහොම හරි මේ opportunity එකෙන් හොඳ value එකක් create කරන්න. එතකොට ඒක තමයි risk management කියන්නේ. risk identification, assessment and risk management. කොටස් තුනයි තියෙන risk එක identify කරා ඊට පස්සේ ඒක assess කරා assessment එකක් කරා ඊට පස්සේ තමයි risk එක අන්තිමේට manage කරන්න තියෙන්නේ. හරි ඉවරයි එහෙනම්.
ඔව් ඒ ටික තමයි තියෙන්නේ එතකොට. අපහු මොකක් හරි පාඩයක් කියන්න ඕන වගේද මුලින් ඉඳන් මොකක් හරි මිස්සුණු එකක් හරි මොකක් හරි තියෙනවා කියන්න. තියද තියද නැත්තම් නවත්තන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා අහන්න දැන්. The context of sustainability. මේකෙන් ඉවරයිද කියන්නේ? මොකද්ද නිමේෂ ඇහුවේ?